नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अभिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिसुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलासा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि අපි මේ දක්වා ඉගෙනගත්ත කොටසින් වැඩිපුරම අප දැනගත්තේ චිත්ත චෛතසික ධර්ම පිළිබඳ වූ විභාගයක්. ඒ පිළිබඳ විස්තරයක්. මුලින්ම ඒ අභිධර්මාර්ථ සංග්‍රහය ගැනීම පටන් ගත් අවස්ථාවේදීම අප සිත් පිළිබඳව තිබෙන ප්‍රභේද දැනගත්තා. ඒ සිත භූමි වශයෙන් සතරකට බෙදෙන බවත් කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන ඒ භූමි වලට බෙදෙන සිත ඊළඟට ඒ භූමියන්ගේ වශයෙන් කොපමණ සිත් ඇත්තේදයි කියා ඒ සිත් කවරේදයි කියා දැනගත්තා. ඒ කාමාවචර සිත් 54ක්, රූපාවචර සිත් 15ක්, අරූපාවචර සිත් 12ක්, ලෝකෝත්තර සිත් 8ක් කියන ඒ සිත් 89 ඊළඟට ඒ කාමාවචර සිත්ම නැවත ಜಾතියින්ගේ ಜಾති වශයෙන් බෙදාගත්තා. සිත් වල ಜಾති 4ක් තිබෙනවා. අකුසල්, කුසල්, විපාක, ක්‍රියා කියන ඒ භූමි වශයෙන් බෙදාගත්ත ඒ සිත් ඒ භූමි වල ලැබෙන අකුසල් ආදී මේ සිත් ಜಾති වශයෙන් වෙන වෙනම දැනගත්තා. ඒ අකුසල් සිත් 12ක් බවත් ඊළඟට ඒ කාමාවචර කුසල් සිත් 8ක් බව කාමාවචර විපාක සිත් 23ක් ඒ වගේම ක්‍රියා සිත් 11ක් කියන මේවා දැනගත්තා. කාමේ තේවි සපාකානි පුඤ්ඤා පුඤ්ඤානි විසති ඒකාදස ක්‍රියා චේති චතුපඤ්ඤාස සබ්බතා කියන මේන අප ඉගෙන ගත්තේ එයයි කාම භූමියේ අකුසල් සිත් 12ක් ඒ විපාක සිත් සියල්ලම කාමේ තේවි සපාකානි විපාක සිත් 23ක් තිබෙනවා. ඒ අහේතුක විපාක 15යි සහේතුක විපාක 8යි වශයෙන් පුඤ්ඤා පුඤ්ඤානි විසති කුසල්ය අකුසල්ය කියන මේවා 20ක්. එයින් අකුසල් 12යි කුසල් 8යි කියන 20. ඒකාදස ක්‍රියාචේති ක්‍රියාසිත 11යි ඒ සහේතුක ක්‍රියාසිත 8ක අහේතුක ක්‍රියාසිත 3ක් කියන මේ 11. ඒකාදස ක්‍රියාචේති චතුපඤ්ඤාස සබ්බතා එලෙස සිත් 54ක් වෙනවායි කියලා කාම භූමියේ නැත්නම් කාමාවචර සිත්. ඒවට කාමාවචර සිත් කීවේ මක්නිසාද කියන බවත් අපි මේ අවස්ථාවේදී දැනගත්තා.
කාම භූමියෙහි බොහෝ සෙයින් නැතිවන්නා වූ පවතිනා වූ සිත්ය කියන තේරුමෙන් කාමාවචර සිත් කියනවා කියලා. ඒන් කාමාවචර සිත් කියන එකෙන් අදහස් කරන්නේ නැහැ ඒ සිත් කාම භූමියෙහි පමණක් ඇතිවන සිත් කියලා. කාම භූමියෙහි බොහෝ සෙයින් ඇතිවන සිත් කියලා ඒවා මේ පිළිබඳ ඒ විග්‍රහය කරන්නේ ඒ නිසා. කාමාවචර සිත්යේ කියන ඒවා කාම භූමියෙහි මෙන්ම වෙනත් භූමීන් වලත් ලැබෙනවා. ඒ බව දැක්වීමටයි බොහෝ සෙයින් කියන වචනේ යෙදුවේ කාම භූමියෙහි බොහෝ සෙයින් ඇතිවන සිත් කියන තේ. අනිත් භූමි වලත් කියන්නේ රූප භූමියෙහි අරූප භූමියෙහි කියන ඒ භූමි වලන් ඒ කාමාවචර සිත් සියල්ලම නුණා එයින් සමහරක් හෝ ඒ භූමි වල ලැබෙනවා. ඒ නිසා කාම භූමියෙහි බොහෝ සෙයින් ඇතිවන සිත්ය කියන තේරුමෙන් ඒවාට කාමාවචර සිත්ය. ඊළඟට රූපාවචර සිත් 15 පිළිබඳව දැනගත්තේ රූප භූමියෙහි බොහෝ සෙයින් ඇතිවන සිත්ය කියන තේරුමෙන්. රූප භූමියෙහි කීවේ රූපාවචර භූමි නැත්නම් රූප ලෝක කියලා දැක්වෙන භ්‍රම ලෝක තිබෙනවා. සිත් ඇතිවන භ්‍රම ලෝක 15ක්. භ්‍රම ලෝක කාම කොම ගත්තාම තියෙනවා මේ රූපාවචර සිත් උපදින භ්‍රම ලෝක එකක් කියන නැත්නම් එකක් හැර අනිත් රූප භූමි සියල්ලෙහිම සිතක් තිබෙනවා කයක් තිබෙනවා. අනේ සිතයි කයයි දෙකම පවත්නා රූප භූමි වල බොහෝ සෙයින් ඇතිවන්නා වූ සිත් කියන තේරුමෙන් රූපාවචර සිත්. ඒවා ධ්‍යාන වශයෙන් ලැබෙන සිත්, ධ්‍යාන සංප්‍රයුක්ත සිත්. ඒ ධ්‍යාන සංප්‍රයුක්ත සිත් රූප භූමියෙහි පමණක් නෙවෙයි ලැබෙන්නේ. මෙහිදීත් ලැබෙනවා. ඒ කියන්නේ කාම භූමියෙහි ඒවා ලැබෙනවා. ඒ නිසා තමයි රූප භූමියේ බොහෝ සෙයින් ඇති වෙනවායි කිව්වේ. අන්‍ය භූමිය වල ඇති නොවන්නේ නොවේ කියන බව දැක්වීමට. රූප භූමියෙහිත් ඒවා ඇති වෙනවා. ඒ නිසායි මේ ලෝකයේදී කෙනෙක් රූප ධ්‍යාන උපදවා ගන්න. රූප ධ්‍යාන උපදවා ගන්නට පුළුවන් මෙහිදී. එවිට ඒ රූපාවචර සිත වුවද ඒ ලැබෙන්නේ කාම භූමියක. ඒ නිසායි විග්‍රහයේ රූප භූමියෙහි බොහෝ සෙයින් ඇතිවන සිත් ඒවා ඒ පිළිබඳව දැනගත් කාරණය තමයි මේ රූපාවචර සිත්ය කියන කොටසට අකුසල් කියන කොටසක් ඇතිවන්නේ නැහැ. මේ අකුසල් සිත් කාමාවචරමයි රූපාවචර සිත් වශයෙන් තිබෙන්නේ කුසල් විපාක ක්‍රියා කියන ඒ ಜಾති තුන. ඊළඟට අරූපාවචර සිත් 12ක් ගැන කතා කළේ. ඒ අරූපාවචර භූමිය අරූප භූමියෙහි බොහෝ සෙයින් ඇතිවන සිත්ය කියන අර්ථයෙන් අරූප භූමි 4ක් තිබෙනවා. ඒ අරූප භූමියින් බොහෝ සෙයින් ඇතිවන සිත් අරූපාවචර සිත්. ඒවා කුසල් විපාක ක්‍රියා වශයෙන් 4 බැගින් 12ක් තිබෙනවා. ඊළඟට කීවේ ලෝකෝත්තර සිත් ගැන. ඒ ලෝකෝත්තරයේ කීවේ අර ඒ කාමාවචර රූපාවචර අරූපාවචර ලෙස දක්වන එබඳු ස්ථාන භූමියක් නෙවේ. ලෝකෝත්තරයේ කීවේ අවස්ථා භූමියක්. ඒ ලෝකෝත්තර භූමිය කියලා දක්වන්නට තිබෙන්නේ ඒ ලෝකෝත්තර ධර්මමයි. ඒ ලෝකෝත්තර ධර්මම තමයි ලෝකෝත්තර භූමිය වන්නේ. ඒ අවස්ථාව ලෝකෝත්තර සිත් උපදනා අවස්ථාව තමයි මේ ලෝකෝත්තර භූමි වශයෙන් ගත යුතු වන්නේ. ඒ ලෝකෝත්තර සිත් පිළිනවා 8ක් කුසල් 4යි විපාක 4යි කියලා. ඒ කුසල් 4 අපි මාර්ග සිත් කියන නමින් විපාක සිත් 4 ඵල සිත් කියන නමින් දැනගන්නවා. අනේ එහෙම සංක්ෂේපයෙන් ඉගෙන ගත්තා සිත් 89ක් ගැන. ඊළඟට ඒ සංක්ෂේප සිත් 89 නැවතද බෙදීම අනුව 121ක් වෙන හැටි කීවා. එයින් ඒ කාමාවචර සිත් පිළිබඳව කිසි වෙනසක් වන්නේ නැහැ. නමුත් ධ්‍යාන සිත් පිළිබඳව කතා කරන විට ඒ මහග්ගත සිත් 27හි කිසි වෙනසක් වන්නේ නැහැ. එහෙත් ලෝකෝත්තර සිත් පිළිබඳව වෙනසක් වෙනවා. ඒ විස්තර ක්‍රමයේ හැටියට ධ්‍යාන සංප්‍රයුක්ත භාවය සලකලා ප්‍රථම ධ්‍යාන සංප්‍රයුක්ත, ද්විතිය ධ්‍යාන සංප්‍රයුක්ත, තෘතිය ධ්‍යාන සංප්‍රයුක්ත, චතුර්ථ ධ්‍යාන සංප්‍රයුක්ත, පංචම ධ්‍යාන සංප්‍රයුක්ත ලෝකෝත්තර සිත් වශයෙන් එක එක ලෝකෝත්තර සිතක් පස්වැදෑරුම් වෙනවා. එහෙම පස්වැදෑරුම් වන විට සෝවාන් මාර්ග සිත පස්වැදෑරුම් වෙනවා. සකෘදාගාමි මාර්ග සිත, අනාගාමි මාර්ග සිත, අරහත් මාර්ග සිත
ඒ විදිහට පස් වැදෑරුම් වූ කල්ලි එක එක මාර්ගසිත 20ක් ලැබෙනවා. එලෙසම ඵලසිත 20ක් වෙනවා. එවිට ලෝකෝත්තර සිත් 40ක්. ලෞකික සිත් 81ට ලෝකෝත්තර සිත් 40 එකතු කළ කල්හි 121ක් වෙනවා. අන්න ඒ ක්‍රමය අනුවයි ඒ විස්තර වශයෙන් සිත් බෙදා ගන්නා විට එක ක්‍රමයකින් 121ක් වනවායි කීවේ. ලෝකෝත්තර සිත් පිළිබඳව තමයි මේ වෙනස සිදුවන්නේ. ඉතින් එහෙම ඒවා දැනගෙන ඒ සිත් පිළිබඳව ඊළඟට ඒ කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන මේ භූමීන්ගේ වශයෙන් සිත් වෙන වෙනම කියලා ඊළඟට කුසල් අකුසල් විපාක ක්‍රියා වශයෙන් කතා කරන විට කුසල් අකුසල් සිත් 12ක්, කුසල් සිත් 21ක්, ක්‍රියා විපාක සිත් 36ක්, ක්‍රියා සිත් 20ක් කියන ඒ වශයෙන් සිත් 89ක් කියලා දැනගත්තා. ද්වාදස කුසලානේවං කුසලානේක විසති චත්තිං සේව විපාකානි ක්‍රියා චිත්තානි විසති. ඊළඟට ඒ අර විස්තර ක්‍රමය අනුව ලෝකෝත්තර සිත් 40ක් වශයෙන් බෙදාගත් කල ඒවා පිළිබඳ ඒ සිත් පිළිබඳ ඒ විදිහේ වෙනසක් වීමට කාරණය ගාථා කීපයකින් දැක්වෙනවා. ඥානංග යෝග භේදේන කත්වේකේකන්තු පංචධා උච්චතාන්තරං චිත්තං චත්තාලීස විධංතිච. ධානාංගයන්ගේ යෙදීමේ භේදයෙන් එක් එක් ලෝකෝත්තර සිතක් පස්වැදෑරුම් කොට ඒ ලෝකෝත්තර සිත 40ක්යයි ලෝකෝත්තර සිත් 40ක්යයි දක්වන ලදී. ඒට කාරණය දක්වනවා යථාච රූපාවචරං ගය්‍යතානුත්තරං තථා පඨමාදි ඥාන භේදේ ආරුප්පංචාපි පංචමේ. යම්සේ රූපාවචර සිත ප්‍රථමාදී ධ්‍යාන භේදයෙන් ගන්නා ලද්දේද එලෙසම ලෝකෝත්තර සිතද ඒ ධ්‍යාන භේදයෙන් ගන්නට ඒක. යථාච රූපාවචරං ගය්‍යතානුත්තරං තථා පඨමාදී ඥාන භේදේ ආරුප්පංචාපි පංචමේ. ඒ අරූපාවචර සිද්ද පස්වෙනි ධ්‍යානෙහිලා ගන්නට ඒක. ඒකාදස විධං තස්මා පඨමාදික මීරිතං ඥානමේකේක මන්තේතු තේවිසති විධං භවේ. ඒ නිසා එක එක ධ්‍යාන සිතක් ප්‍රථම ධ්‍යාන සිත්ය, ද්විතිය ධ්‍යාන සිත්ය ආදී වශයෙන් එක එක ධ්‍යාන සිතක් නැත්නම් ඒ ධ්‍යාන සිත් ප්‍රථම ධ්‍යාන සිත් ඒකාදස විධං 11 වැදෑරුම් කොටද ද්විතිය ධ්‍යාන සිතත් එලෙසම 11 වැදෑරුම්, තෘතිය ධ්‍යාන සිත 11ක්, චතුර්ථ ධ්‍යාන සිත 11ක් කියලා එහෙම අරගෙන ඊළඟට අන්තිම වූ පංචම ධ්‍යාන සිත තේවිසති විධං භවේ 23ක් කොටද ගන්නටයි කියලා එහෙම ගත්තේ. පංචම ධ්‍යාන සිත් 3යි, පංචම ධ්‍යාන රූපාවචර පංචම ධ්‍යාන සිත් 3යි, අරූප ධ්‍යාන සිත් 12යි. ඒ අරූප ධ්‍යානද පංචම ධ්‍යානෙහිලා ගන්නටයි කියවනේ ආරුප්පංචාපි පංචමේ කියලා. ඒ 12යි එතකොට 15යි ලෝකෝත්තර පංචම ධ්‍යාන සංප්‍රයුක්ත වූ සිත් 8යි කියන එහෙම ගත්තම 23ක් වෙනවා. ඒකයි ඒ ආරුප්පංච ඥානමේකේක මන්තේතු තේවිසති විධං භවේ. ඒ විදිහට ගත්කල සත්තතිංස විධං පුඤ්ඤං කුසල් සිත් 37ක් සත්තතිංස. ඒ 20 කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන ඒ කුසල් සිත් 17ට ලෝකෝත්තර කුසල් 20 එකතු කරලා 37ක්ද පුඤ්ඤා ඒකාදස ඒක සත්තතිංස විධං පුඤ්ඤං දීපඤ්ඤාස විධං තථා පාකමිච්ඡාව. ඒ කලින් තිබුණේ සංක්ෂේපණය හැටියට විපාක සිත් 36යි, ලෞකික විපාක 32යි, ලෝකෝත්තර විපාක 4යි. අර ලෝකෝත්තර විපාක සිත් 20ක් කොට ගෙන සලකන විට ලෞකික විපාක 32ට ලෝකෝත්තර විපාක 20 එකතු කළාම 52ක් වෙනවා. ඒකයි සත්තතිංස විධං පුඤ්ඤං දීපඤ්ඤාස විධං තථා කියලා ඒ දෙක පිළිබඳව වෙනස දක්වීමට කුසල් සිත් 37ක්ද විපාක සිත් 52ක්ද කියලා ගත්තාම
තමයි 121 වර්ගය. පාක මිච්ඡා විචිත්තානි ඒක විස සතං බුධා. අනේ විදිහට සිත් පිළිබඳ කොටස සිත් 89 නැත්නම් 121 එලෙස දැනගත්තා. ඒ සිත් 121 පිළිබඳ නැත්නම් 89 පිළිබඳ කතාව අවසන් කොටයි චෛතසික පිළිබඳව කතා කරනවා. ඒ චෛතසික පිළිබඳව මුලින්ම දැනගත්තේ ඒවාට චෛතසිකය කියන්නේ කවර කාරණයක් නිසාද කියන එක. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තා විපඤ්ඤාස ධම්මා චේතසිකා මතාක. සමාන උපාදයක්ද ඒ වගේම සමාන නිරෝධයක්. කියන්නේ එකවර ඉපදීමක්ද එකවර නිරුද්ධ වීමක්ද එක අරමුණක් ගැනීමක් හා එක වස්තුවක් ඇසුරු කිරීමක්ද ඇති එකට උපදනා ධර්මවලට නැත්නම් සිත සමග උපදනා ධර්මවලට චෛතසිකය කියනවා කියලා ඒ ගාථාවෙන් කියන්නේ. සිත සමග එකට උපදින, සිත සමග එකටම නිරුද්ධ වෙන, සිත ගන්නා අරමුණම ගන්න, සිත යම් වස්තුවක් ඇසුරු කොට ඇති වේ නම් ඒ වස්තුව ඇසුරු කරන කියන මේ සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන් සිතත් සමග එකට ඇතිවන්නා වූ ධර්මවලට කියනවා චෛතසිකය කියලා. ඒවා නම් කවරේද කියලා ඊළඟට කතන් එන ඒ ප්‍රශ්නේ නංගලා පස්සෝ වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රියං මනසිකාරෝ චේති සත්‍තිනේ චේතසිකා සබ්බචිත්ත සාධාරණා නාම කියන ඒ පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර කියන සබ්බචිත්ත සාධාරණ චෛතසික හතක් විතක්කෝ විචාරෝ අධිමුක්ඛෝ විරියං පීති ඡන්தோ චේති චෛනේ චේතසිකා පකින්නකා නාම විතක්ක විචාර අධිමුක්ඛ විරිය පීති ඡන්ද කියන මේ චෛතසික 6 ප්‍රකීර්ණක චෛතසික නම් වේ කියා ඊළඟට දෙක චෛතසික කොටස් දෙකම එකතු කොට ඒවනේ තේරස චේතසික මෙලෙස මේ කියන ලද චෛතසික 13 අඤ්ඤ සමානාති වේදිතබ්බා අඤ්ඤ සමානියෝයයි දත යුතුය කියලා ඒවාට අඤ්ඤ සමානයි කියලා නමකුත් දැක්වුවා. ඊට හේතුව ඒවා කුසල් සමග යෙදෙන විට කුසලයන්ට සමාන වෙනවා, අකුසලයන් සමග යෙදෙන විට ඒවා අකුසලයන්ට සමාන වෙනවා. ඒ සමාන වෙනවා කියන්නේ ඒවත් එතකොට අකුසල. කුසල් සමග යෙදෙන විට කුසල් වෙන, අකුසල් සමග යෙදෙන විට අකුසල් වෙන. ඒ වගේම අව්‍යාකෘතයන් සමග යෙදෙන විට විපාකසිත, ක්‍රියාසිත කියන මේවා සමග යෙදෙන විට ඒවාද අව්‍යාකෘත චෛතසික වෙනවා. ඒ නිසා ඒවාට අඤ්ඤ සමාන කියන්නේ අන්‍යයන්ට සමානයි. කුසලයේ පැත්තේ සිට බලන විට අකුසල් හා අනිකුත් අකුසල් අන්‍යයෝ. එතකොට ඒ අකුසලයන් සමග යෙදෙන විට අන්‍ය වූ අකුසලයන්ට සමාන බැවින් අන්‍ය සමාන. අකුසල් පැත්තේ සිට බලන විට කුසල අන්‍යයෝ. ඒ කුසලයන් සමග යෙදෙන බැවින් කුසල් සංඛ්‍යාත අන්‍යයන්ට සමාන වෙන බැවින් අන්‍ය සමාන. අනේ විදිහට තමන් ඒ චෛතසික යෙදෙන්නේ යම් සිත්වල නම් ඒ සිත්වලට සමාන වෙනවා. කුසල් සිත්වලට සමාන වෙනවා. කුසල් සමග අකුසල් වලට සමාන වෙනවා. අකුසල් සමග විපාක ක්‍රියා කියන මේවාට සමාන වෙනවා. ඒවා සමග යෙදෙන විට ඒ නිසා ඒවාට අඤ්ඤ සමානයි කියේ. ඒ නම ඊට වැදගත්. අඤ්ඤ සමාන චෛතසික ඒ සංප්‍රයෝග ණය සංග්‍රහ ණය කියන මේවා දැක්වීමේදී බොහොම ඒ උවමනා කරනවා. ඒ නම උවද ඊළඟට අකුසල චෛතසික 14ක් ගැන කිව්වා. ඒවා විස්තර වශයෙන් අපි දැනගත්තා. ඒවා ඒ නම් දීමට තිබෙන යුක්තියත් ඒ චෛතසික පිළිබඳ ලක්ෂණ දැක්වීමේදී කියවෙනවා. මෝහ අහිරික අනුත්තප්ප උද්ධච්ච ලෝභ දිට්ඨි මාන දෝෂ ඉස්සාමච්චරිය කුක්කුච්ච තීන මිද්ධ විචිකිච්ඡා කියන මේ චෛතසික 14 අකුසල චෛතසිකයි. ඒවා ඒකාන්ත අකුසලයෝ. ඒවා අකුසල් සිත්වල මිසක ඒ සුදුසු පරිදි ඒවා ලැබෙන ඒ අකුසල් සිත්වල මිසක වෙන සිත්වල යෙදෙන්නේ නැහැ. ඒවා ඒකාන්ත අකුසල ධර්ම. ඊළඟට සෝබන චෛතසික 25ක් ගැන ඉගෙන ගත්තා. ඒ පළමු කොට සෝබන චෛතසික 19ක් දැනගත්තා. ඒ සෝබන සිත්යයි කියන 59ක් සිත් වල එහෙම නැත්නම් 91ක් සිත්වල අර විස්තර ක්‍රමයේ හැටියට ලෝකෝත්තර සිත 40ක් කොට ගත්කල 91ක් සෝබන සිත් තියෙන. ඒ සිත්වල එකක් නෑර ඒ හැම එකකම
සමානවම මේ 19ම යෙදෙන බැවින් ඒවාට සෝබන සාධාරණ කියන නමක් තියෙනවා. සෝබන සිත් සියල්ලටම සාධාරණයි. එකකටවත් විශේෂයක් කරන්නේ නැතිව ඒ හැම එකකම එක වගේම යෙදෙන බැවින් ඒවට සාධාරණ කීවේ. එහෙම චෛතසික 19 සද්ධා සති හිරියොත්ප්ප අලෝභ දෝෂ තත්‍රමච්ඡත්තතා කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදිතා චිත්ත මුදිතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය යුක්තතා චිත්ත යුක්තතා කියන මේ 19 ඒවායේ ලක්ෂණ කියන්නේ ඒවායේ ස්වභාව ලක්ෂණයන්ගේ වශයෙන් අපි ඒවා ගැන සාකච්ඡා කළා. ඊළඟට දැක්වෙන චෛතසික තුනට කියන්නේ විරති චෛතසිකය කියලා. ඒවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ නම් වලින් දැක්වෙන්නේ. වාග් දුස්චරිත වලින් වළකින සම්මා වාචා විරතිය, කාය දුස්චරිතයන්ගෙන් වළකින සම්මා කම්මන්ත විරතිය, එවැගේම ඒ ජීවිකාව සඳහා කෙරෙන කාය වාග් දුස්චරිතයන්ගෙන් වළක්නා සම්මා ආජීව විරතිය කියන ඒ විරති තුන. ඊළඟට අප්‍රමාණ්‍ය නාමයෙන් දැක්වෙන කරුණා මුදිතා කියන දෙක ඒ සත්‍ය ප්‍රඥාප්තිය අරමුණු කොට උපදනා බැවින් සත්‍ය ප්‍රඥාප්තිය අනන්ත සත්‍ය ප්‍රඥාප්තිය කියන්නේ යන්නේ අනන්ත සත්‍ය ප්‍රඥාප්තිය අප්‍රමාණ සත්‍ය ප්‍රඥාප්තිය අරමුණු කොට උපදනා දුක්ඛිත සත්‍ය ප්‍රඥාප්තිය අරමුණු කොට උපදනා කරුණාව සුඛිත සත්‍ය ප්‍රඥාප්තිය අරමුණු කොට උපදනා මුදිතාව කියන ඒ ධර්ම දෙක අප්‍රමාණ්‍ය නාමයෙන් මෙහිදී දැක්වෙන්නේ. ඒ අප්‍රමාණ්‍ය ධර්ම දෙකත් මේ සියලුම චෛතසිකයන්ගේ ගෙන් විශිෂ්ට චෛතසිකයේ ලෙස සැලකිය යුතු වන පඤ්චේන්ද්‍රිය නාමයෙන් දැක්වෙන ප්‍රඥාව අන්තිමටත් අපි ඉගෙන ගත්තා. එහෙම සෝබන චෛතසික සියල්ලම 25ක්. ඒවයි අන්තිම පාඨයෙන් කියනවා කරුණා මුදිතායෝ පන අප්පමඤ්ඤායෝ නාමාති සබ්බථාපි පඤ්චේන්ද්‍රියේන සද්ධි. කියන්නේ ප්‍රඥේන්ද්‍රියත් සමග පංචදීසති මේ චේතසික ඒ පස්විස්සක් වූ මේකී චෛතසිකයෝ සෝබනාති වේදිතබ්බා කියලා සෝබන චෛතසිකයෝ යයි දත යුතුය. ඊළඟට ඒ කියන ලද චෛතසික පිළිබඳ සම්පින්ඩනයක් කරන ගාථා කීපයක් දැක්වෙනවා. තේර සංඤ සමානාච චුද්දසා කුසලං තථා චුද්දසා කුසලා තථා සෝබනා පංචදීසාති දුපඤ්ඤාස පෞච්චරේක. මේ අඤ්ඤ සමාන චෛතසික 13 අකුසල චෛතසික 14 සෝබන චෛතසික 25 කියන මේ විදිහට සියලුම චෛතසික 52කයි කියනු ලැබේ. ඊළඟට මේ චෛතසිකයන්ගේ සංප්‍රයෝග ණය කියන එක දැනගත්තා. තේසං චිත්තා වියුක්තානං යථා යෝගං තෝ පරං චිත්තුප්පාදේසු පච්චේකං සංප්‍රයෝගෝ පෞච්චති. මේ චෛතසික සුදුසු පරිදි මේ සිත්වල සංප්‍රයුක්ත වන ආකාරයේ දැක්වෙන සංප්‍රයෝග ණය කියනු ලැබේ කියලා. සත්‍ය සබ්බත් යුජ්ජන්ති යථා යෝගං පකින්නකා චුද්දසා කුසලේ ස්වේව සෝබනේ ස්වේව සෝබනා. ඒ චෛතසික අතුරෙන් සත්‍ය කියන හත ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසික හත සබ්බත් යුජ්ජන්ති හැම සිත්වලම යෙදෙත් කියන එකයි සත්‍ය සබ්බත් යුජ්ජන්ති කියන්නේ. යථා යෝගං පකින්නකා ඒ යෙදෙන පරිදි සුදුසු ලෙස යෙදෙන පරිදි ප්‍රකීර්ණක චෛතසිකයෝ ඒ සිත්වල යෙදේ. ඒ කියන්නේ අර කලින් කී ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසික මෙන් සියලුම සිත්වල එකාකාරවම යෙදෙන බවක් ප්‍රකීර්ණක චෛතසිකයන්ගේ නෑ. ඒවා සමහර එක යෙදෙනවා සමහර එක යෙදෙන්නේ නෑ. ඒ යෙදෙන සිත් ගණනද අඩු වැඩි වෙනවා. සමහර සිත් 50 සමහර ධර්ම සිත් 55ක විතර්කයේ සිත් 55ක විචාරයේ සිත් 66ක ඔය ආදි වශයෙන් වෙනස් විදිහටයි ඒ ප්‍රකීර්ණක චෛතසිකයන්ගේ සිත්වල යෙදීම. චුද්දසා කුසලේස්වේව ඒ අකුසල චෛතසික 14 යෙදෙන්නේම අකුසල් සිත්වලම පමණයි. ඒකයි අකුසලස් වේව කියන්නේ. අකුසලේසු ඒව කියන එක. අකුසල් හිම කියන ඒ අවධාරණය කොට වෙන් කරලම පෙන්වනවා. අකුසල් හිමයි ඒ අකුසල චෛතසික 14 යෙදෙන්නේ. සෝබනේ ස්වේව සෝබනා. සෝබන සිත්වලමයි සෝබන චෛතසිකයෝ යෙදෙන්නේ කියලා. ඉතින් ඒවා පිළිබඳව ඊළඟට ඒ සාකච්ඡාව කරන විස්තර වශයෙන් කතා කරනවා.
සබ්බචිත්ත සාධාරණතාව සත්තමේ චේතසිකා සබ්බේසු ඒකූණනවති චිත්තපාදේසු ලබ්භන්ති ඒ සතක් වූ සබ්බචිත්ත සාධාරණ චෛතසික සියලුම සිත් වේ කියන ඒ 89ක් සිත්වල යෙදෙත් ලැබෙනවා. ප්‍රකීර්ණක චෛතසිකයන් අතුරෙන් විතර්කය විපංච විඥානයයි කියන ඒ සිත් 10 හැර ඉතිරි කාමාවචර සිත් 44ද 11ක් වූ ප්‍රථම ධ්‍යාන සිත්වලද කියන 55ක් සිත්වල යෙදේ. නැත්නම් උපදී උපජ්ජති කියන වචනය යොදා තිබෙන්නේ. එතකොට කාමාවචර සිත් 54න් 10ක් අත්හැරලා ඒ 10 විපංච විඥානී කියන චක්කු විඥානාදී සිත් 10. ඒ 10 හැර ලැබෙන 44ක් කාමාවචර සිත්වලද 11ක් වූ ප්‍රථම ධ්‍යාන සිත්යේ කීවේ ඒ රූපාවචර ප්‍රථම ධ්‍යාන සිත් 3ක් ලෝකෝත්තර සිත් 8ක් කියන ඒ 11ක් වූ ප්‍රථම ධ්‍යාන සිත්වලද කියන මේ සිත් 55ක පංච පඤ්ඤාස 55ක සිත් 55ක් සිත්වල ඒ විතර්කය නැමැති ඒ ප්‍රකීර්ණක චෛතසිකයේ උපදී විචාරය වනාහි ඒ කියන ලද සිත් 55ද ද්විතිය ධ්‍යාන සිත් 11ද කියන මේ සිත් 66 යෙදී ඒ අර විතර්කයේ යෙදෙන සිත් 55ට 55 විචාරයේ යෙදෙනවා. ඒ වගේම වැඩිපුර විචාරයේ යෙදෙන සිත් 11ක් දක්වනවා. ඒ තමයි ද්විතිය ධ්‍යාන සිත් 11. ඒ රූපාවචර ද්විතිය ධ්‍යාන සිත් 3ක් ලෝකෝත්තර සිත් 8ක්. ඒ 66ක යෙදෙනවා. ඒ දෙක දැක්වීමේදී විතර්කය විචාරය කියන මේ ධර්ම දෙක පිළිබඳ වූ සංප්‍රයෝග ණය දැක්වීමේදී සිත් ගණන ගෙන තිබෙන්නේ 121ක් සියලුම සිත් 121ක් ගෙන ලෙස අරගෙනයි මේ චෛතසිකයන්ගේ සංප්‍රයෝග ණය දක්වලා තිබෙන්නේ. විතර්කයයි විචාරයයි. හේතුව ඒ විතර්ක විචාර කියන දෙක ධානාංග වෙන ධර්ම දෙකක්. ඒ ධානාංග වෙන ධර්ම දෙකක් බැවින් ඒ ධානාංගයන්ගේ යෙදීමේ බෙහෙදෙන් තමයි 89ක් වූ සිත් 121ක් කරලා ගත්තේ අර ලෝකෝත්තර සිත්වල ගණන වැඩි කරලා ධානාංගයන්ගේ යෙදීමේ බෙහෙදෙන්. අනේ ඒ නිසා මේ විතක්ක විචාර කියන මේ දෙක මෙතන දැක්වීමේදී සංප්‍රයෝග ණයෙහිදී 121 සිත් ගණන 121ක් ලෙස අරගෙනයි 55ක් සිත් විතර්කයේ පිළිබඳව විචාරයේ දෙන සිත් වශයෙන් 66ක් දක්වා තිබෙනවා. ඒක පේනවා අර ප්‍රථම ධ්‍යාන සිත් 11යි ද්විතිය ධ්‍යාන සිත් 11යි කියන ඒ වචන දෙකෙන්. ඒ ධ්‍යාන සිත් 11ක් උනේ ලෝකෝත්තර සිත් 8ත් ඒ අවස්ථාවේදී එකතු කරලා. එහෙම නෙවෙයි අධිමෝක්ෂය ගැන කතා කරන්නේ. මේකද අධිමෝක්ෂයේ ධානාංගයක් නෙවෙයි. ඒ නිසා අධිමෝක්ෂය පිළිබඳ සංප්‍රයෝග ණය දැක්වීමේදී අනුගමනය කරන්නේ 89ක් කියන ඒ සිත් ගණන අරගෙන. අධිමොක්ඛෝ විපංච විඥාන වජ්ජිත විපංච විඥාන විචිකිච්ඡා වජ්ජිත චිත්තේසු. අධිමෝක්ෂයේ විපංච විඥානී කියන මේ සිත් 10ක් විචිකිච්ඡා සම්පයුක්ත සිතක් කියන මේ සිත් හැර ඉතිරි සිත් වල යෙදෙනවා. එතකොට 11ක් සිත් වල යෙදෙන්නේ නැත්te. එhmenan යෙදෙනවා 78ක. 78ක යෙදෙන. ඒ විචිකිච්ඡාවේ කියන්නේ සැකය. එහාට මෙහාට වැනෙන බව. මෙහෙමද කියන්නේ. අධිමෝක්ෂයේ බන්ධක් නැහැ. අධිමෝක්ෂයේ බැසගත් ස්වභාවයක් තිබෙන්නේ නිශ්චිත බවක් අධිමෝක්ෂයේ තිබෙන්නේ. ඒ නිසා අධිමෝක්ෂය ඒ විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතෙහි යෙදෙන්නේ නැහැ. විපංච විඥානවල සබ්බචිත්ත සාධාරණ චෛතසික හතර වෙනේ වය දෙන්නේ නැහැ. ඊළඟට වීර්යය ගැන කියන්නේ ඒත් වීර්යය ධානාංගයක් නෙවෙයි. ඒ ධානාංගයක් නොවන වීර්යය පිළිබඳ සංප්‍රයෝග ණය දැක්වීමේදීද සිත් ගණන 89 සේගෙනයි කතා කරන්නේ. විරියං පංචද්වාරා වජ්ජන විපංච විඥාන සම්පටිච්ඡන සම්තීරණ වජ්ජිත චිත්තේසු. වීර්යය නොයදෙන සිත් ගණන දක්වලා තිබෙන්නේ 16ක් හැටියට. පංචද්වාරා වජ්ජන සිතත් විපංච විඥානයේ කියන මේ සිත් 10ත් සම්පටිච්ඡන සිත් 2ත් සම්තීරණ සිත් 3ක් කියන ඒ 16 හැර ඉතිරි සිත් වල වීර්යය යෙදෙනවා. එනම් සිත් 73ක වීර්යය යෙදෙන්නේ.
ප්‍රීතිය දෝමනස් උපේක්ඛා සහගත කාය විඥාන චතුත්ථ ඥාන වජිත චිත්තේසු. ප්‍රීතිය නොයදෙන සිත් මහද්‍රාසියක් දක්වනවා මෙතන. ඒ ප්‍රීතියන් සැලකිය යුත්තේ ප්‍රීතියන් ධානාංගයක්. එනිසා ප්‍රීතිය පිළිබඳ සංප්‍රයෝග ණය. අනෝන සංප්‍රයෝග ණය කියන්නේ ප්‍රීතියේ යෙදෙන සිත් ගණන වෙන්කොට දැක්වීම. ප්‍රීතිය පිළිබඳ වූ සංප්‍රයෝග ණයයි. ඒ ප්‍රීතිය පිළිබඳ සංප්‍රයෝග ණය දැක්වීමේදී සිත් ගණන ගෙන තිබෙන්නේ 121 ලෙස. මක්නිසාද ප්‍රීතිය ධානාංගයක් වන බැවින්. ඒ නිසා ප්‍රීතිය නොයදෙන සිත් ගණන දක්වනවා දෝමනස්ස සිත්වල. කියන්නේ දොම්නස්සහගත පටිඝ සංප්‍රයුක්ත සිත් දෙකේ ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. උපේක්ෂා සහගත සිත් සියල්ලෙහිම ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. උපේක්ෂාව කියන්නේ ප්‍රීතිය නොයදෙන සිත් කොටසක්. උපේක්ෂා සහගත සිත් තිබෙනවා 55ක්. එතකොට 57යි කාය විඥාන සිත් තිබෙනවා දෙකක්. සුඛ සහගත කාය විඥානය, දුක්ඛ සහගත කාය විඥානය. ඒ කාය විඥානය කියන්නේ මේ කය ඇසුරු කොට උපදනා සිතක් බැවින් එහි ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ඒක දුක්ඛ සහගත කාය විඥානෙහි හෝ සුඛ සහගත කාය විඥානෙහි ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. අනිත් ප්‍රීතිය නොයෙදෙන සිත් හැටියට දක්වන්නේ චතුත්ථ ඥාන සිත්. චතුත්ථ ඥාන සිත් තිබෙනවා 11ක්. එහෙම ගත්තම ප්‍රීතිය නොයෙදෙන සිත් තිබෙනවා 70. ඉතිරි සිත් 51යි ප්‍රීතිය යෙදෙන්නේ. මේ 70 ඇර. ඊළඟට දක්වන්නේ ප්‍රකීර්ණ චෛතසිකයන් අතුරෙන් අන්තිමට දැක්වෙන ඡන්දය ගැන. ඡන්தோ අහේතුක මෝහ වජිත චිත්තේසු. ඡන්දය අහේතුක සිත් 18ය මෝහ සිත් 1 කියන මේ සිත් 20 හැර ඉතිරි සිත් වල ලැබේ. ඡන්දයක් ධානාංගයක් නොවන බැවින් ඒ සිත් 89 සිය කියන එයින් ඡන්දයේ යෙදෙන සිත් ගණනයි මේ උදුරා දක්වන්නේ. එතකොට නොයෙදෙන සිත් තිබෙන්නේ 20යි, යෙදෙන සිත් එබැවින් 69ක්. ඡන්දය සිත් 69ක යෙදෙන. ඊළඟට එසේ උගන්වපු ඒ කරුණු ටික සම්පින්ඩණය කරනවා ගාථා දෙකකින්. චසත්ති පංච පඤ්ඤාස ඒකාදසච සෝලස සත්තති විසති චේව. තේපන චිත්තුප්පාදා යථාක්කමං චසත්ති පංච පඤ්ඤාස ඒකාදසච සෝලස සත්තති විසති චේව පකින්නක විවජ්ජිතා. ඒ ප්‍රකීර්ණක චෛතසිකයන් නොලබෙන සිත් ගණනුයි ඒ දක්වන්නේ. 66ක්ද 55ක්ද 11ක්ද 16ක්ද 70ක්ද 20ක්ද කියා මෙලෙස ඒ ප්‍රකීර්ණක චෛතසිකයන් නොයදෙන පිළිවෙලින් නොයදෙන මේ සිත් කියන. ඒකට විතර්කයේ සිත් 66ක යෙදෙන්නේ නැහැ. විචාරයේ සිත් 55ක යෙදෙන්නේ නැහැ. අධිමෝක්ෂයේ සිත් 11ක යෙදෙන්නේ නැහැ. විරිය සිත් 16ක යෙදෙන්නේ නැහැ. ප්‍රීතිය සිත් 70ක යෙදෙන්නේ නැහැ. ඡන්දය සිත් 20ක යෙදෙන්නේ නැහැ. ඒකයි ඒ ගාථාවෙන් දක්වන්නේ. ඊළඟට කොපමණ සිත්වල ඒවා පිළිවෙලින් යෙදෙනවාද කියලා දක්වනවා ඊළඟ ගාථාවෙන්. පංච පඤ්ඤාස චසට්ඨිඨ සත්තති තිසත්තති ඒක පඤ්ඤාස චේකුණ සත්තති සපකින්නකා. පංච පඤ්ඤාස විතර්කයේ සිත් 55කට චසට්ඨි විචාරය සිත් 66කට චසට්ඨි අට්ඨ සත්තති අධිමෝක්ෂ සිත් 78කද තිසත්තති වීර්යය 73කද ඒක පඤ්ඤාස ප්‍රීතිය 51කද ඒකූණ සත්තති ඡන්දය 69කද කියන මේ විදිහට ප්‍රකීර්ණක චෛතසිකයෝ පිළිවෙලින් මේ සිත්වල යෙදේ. නැත්නම් ගණන් වශයෙන් යෙදෙන්නේ මෙන්න මේ සිත්වලය. ඊළඟට අකුසල චෛතසිකයන්ගේ සංප්‍රයෝගණය දක්වනවා. ඒ අකුසල් වලදී අපි ඉගෙන ගත්ත අකුසල චෛතසිකයන් පිළිබඳ මෝහ අහිරික අනුත්තප්ප උද්ධච්ච කියන මේ චෛතසික හතර සියලුම අකුසල් සිත් වලට සාධාරණ බැවින් ඒවා සබ්බාකුසල සාධාරණ චෛතසිකයි කියලා.
ඒ චෛතසික සබ්බා කුසල සාධාරණ බැවින් සියලුම අකුසල් සිත් වල යෙදෙනවා. එබැවින් අකුසල් සිත් 12ෙහිම ඒ මෝහ අහිරික අනුත්තප්ප උද්ධච්ච කියන චෛතසික 4 යෙදෙනවා. ලෝභ මූල සිත් වල පමණයි යෙදෙන්නේ. ඒ නිසා ලෝභ මූල සිත් තිබෙන්නේ 8යි. ඒ 8ක් වූ ලෝභ මූල සිත් වල ලෝභය යෙදෙනවා. එය දැක්වෙනවා පාඨයෙන් ලෝභෝ අටසු ලෝභ සාගත චිත්තේස් වේව. ලෝභ සහගත සිත් වලම ලැබේ කියලා. දිට්ඨි චතුසු දිට්ඨිගත සම්පයුත්තේසු. ඒ ලෝභ මූලයටම අන්තර්ගත වන දිට්ඨිගත සම්පයුක්ත සිත් 4ක් තිබෙනවා. ඒ සිත් 4හි පමණක් දිට්ඨිය යෙදෙනවා. දිට්ඨි චෛතසිකය. මානෝ චතුසු දිට්ඨිගත විපයුත්තේසු. ඒ ලෝභ මූල සිත් වල පමණක් ලැබෙන මානය හැම ලෝභ මූල සිතකම ලැබෙන්නේ නැහැ. දිට්ඨිගත විපයුක්ත සිත් වල ලැබෙන්නේ. ඉතින් ඒ ලැබෙන එකේදීත් අපි ඉගෙන ගත්තා ඒක ඇතැම් විටකයි ලැබෙන්නේ. හැම දිට්ඨිගත විපයුක්ත සිතකම මානය ලැබෙන්නේ නැහැ. මානය ඇති කර ගන්නා හිබඳු අවස්ථාවලදී පමණක් මානය උපදිනවා. ඒ උපදින්නේ දිට්ඨිගත විපයුක්ත සිත්වලයි කියලා. ඊළඟට දෝෂ ඉසා මච්චරිය කුක්කුච්ච කියන ඒ චෛතසික 4 තරහව කියන ද්වේෂය, ඊර්ෂ්‍යාවත්, මසුරුකමත්, කුක්කුච්චේ කියන කළ අකුසල් හා නොකළ කුසල් පිළිබඳ පසුතැවිල්ලක් කියන මේ 4 පටිඝ සම්පයුක්ත සිත් 4හි යෙදෙන්නේ. ඉතින් ඒ පිළිබඳව ඉදිරියට කියන ලද විශේෂය තමයි ඒ ඉසාමච්චරිය කුක්කුච්ච කියන මේවා එකසිතක එකවර යෙදෙන්නේ නැහැ. ඒවා වෙන වෙනම යෙදෙන ධර්ම කියන්නේ. තීනං විද්ධං පංචසු සසංඛාරික චිත්තේසු. සසංඛාරික අකුසල් සිත් 5ක් තිබෙනවා. ලෝභ මූලයේ 4කුත්, ද්වේෂ මූලයේ 1කුත්. අනේ ඒ සිත් 5හි ඇතැම් විටක යෙදෙන එක විටම යෙදෙන නැත්නම් එකටම යෙදෙන ධර්ම දෙකක් තමයි තීන මිද්දය. ඒ තීන මිද්දය සසංඛාරික සිත් අකුසල් සිත් 5හි පමණයි යෙදෙන්නේ. එහෙම යෙදෙන්නේ ඇතැම් විටක මිසක හැම විටමත් නොවේ. ඒ අදහස් කරන්නේ ඒ සසංඛාරික අකුසල් සිත් 5 උපදින අවස්ථා තිබෙනවා තීන මිද්දෙන් තොරව. නමුත් තීන මිද්දේ යම් ටික උපදිනවා නම් උපදින්නේ ඒ සසංඛාරික අකුසල් සිත් 5. විචිකිච්ඡා චිත්තේ යවාති. ඒක සිතේ නමෙන්ම තේනවා විචිකිච්ඡාව යෙදෙන්නේ විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතේ පමණයි කියන්නේ. මෙන්න මේ විදිහට සියලුම අකුසල ධර්ම යෙදෙන්නේ අකුසල් සිත් වලයි. එයින් 4ක් සියලුම අකුසල් සිත් වල යෙදෙනවා. ඒ මෝහ අහිරිකානුත්තප්ප උද්ධච්ච කියන එය ගාථා පාඨයකින් දක්වන්නේ සබ්බා පුඤ්ඤේසු චත්තාර. සබ්බ අපුඤ්ඤේසු චත්තාර. සියලුම අකුසල් සිත් වල චෛතසික 4ක්. ඒ මෝහ අහිරිකානුත්තප්ප උද්ධච්ච කියන ලෝභ මූලේ තයෝ කතා. ලෝභ මූලෙහි 3ක් යෙදෙනවා. ඒ ලෝභ දිට්ඨි මාන කියන 3. දෝෂ මූලේසු චත්තාර. ද්වේෂ මූල සිත් 2හි යෙදෙනවා චෛතසික 4ක්. ඒ 4 මේ වෙන්කොට දක්වන ඒ දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන සසංඛාරේ ද්වයං තත. ඒ අකුසල් සිත් වල සසංඛාරික නාමයෙන් දැක්වෙන සිත් 5හි තීන මිද්ද කියන මේ චෛතසික 2 යෙදේ. විචිකිච්ඡා චිත්තේ චේති චතුද්දස්. විචිකිච්ඡා සිත්වල සිතෙහිම යෙදෙයි. මෙලෙස චෛතසික 14 අකුසල චෛතසික 14 ද්වාදස කුසලේස්වේව 12ක් වූ අකුසල් සිත්වල පමණක්ම සම්පයුජ්ජන්ති සංප්‍රයෝගයට යෙත් නැත්නම් එක්ව යෙදෙන පස් ආකාරයට පංචදා. ඊළඟට ශෝභන චෛතසිකයන් පිළිබඳ සංප්‍රයෝග ණය දක්වනවා. ශෝභනේසු පන ශෝභන සාධාරණා නාම ඒකූණ විසති චේතසිකා සබ්බේසුපි ඒකූණ සත්‍ති චිත්තේසු සංවිජ්ජන්ති. ඒ ශෝභන චෛතසිකයන් අතුරෙන් බණයි ශෝභන සාධාරණ කියන ලද 19ක් වූ ඒ චෛතසිකයෝ ශෝභන සාධාරණ චෛතසිකයෝ සබ්බේසුපි ඒකූණ සත්‍ති චිත්තේසු සියලුම 59ක් වූ ශෝභන සිත්වල සංවිජ්ජන්ති විද්‍යමාන වේ. විරතියෝ පන්තිසෝපි 3ක් වූ විරති චෛතසික ලෝකෝත්තර චිත්තේසු ලෝකෝත්තර සිත්වල සබ්බතාපි හැමතම නියත වශයෙන් ඒකතෝව එකට
ලබ්ධන්ති ලැබෙත්. එතකොට විරති චෛතසික 3 ලෝකෝත්තර සිත් 8ෙහි හැම විටම නියත වශයෙන්ම එකටම ලැබෙන. ඒ කියන්නේ වුණවුන් ගෙන්වන්නේ නැතුව එකටම ලැබේ. ලෝකයේ සිප්පන ලෞකික සිත් අතුරෙන් වනාහි කාමාවචර කුසලේස් වේව කාමාවචර කුසල්හිම පමණ කදාච කිසි විටක සම්දිස්සන්ති දක්නා ලැබෙත් විසුම් විසුම් වෙන වෙනම. එතකොට ලෝකෝත්තර සිත්වල නම් විරති චෛතසික 3 නිර්වාණය අරමුණු කරමින් එකවර එකටම යෙදෙනවා. ලෞකික සිත් අතුරෙන් ලෞකික සිත් තිබෙනවා 81ක්. ඒ 81ක් සිත් අතුරෙන් මේ විරති චෛතසික 3 යෙදෙන්නේ කාමාවචර කුසල් සිත් 8ෙහි පමණයි. ඒ කාමාවචර කුසල් සිත් 8ෙහි යෙදෙන්නේ කිසි විටක හැම විටම නෙවෙයි. ඒ අකුසල ධර්මයකකින් වළකිනකොට කිසි විටක ඒ වළකින අවස්ථාවේදී යෙදෙන්නේ. ඒ යෙදෙනවා නම් යෙදෙන්නේ ඒ එකක් මිසක දෙකක් හෝ එකට යෙදෙන්නේ නැහැ. ඒ නිසායි විසුම් විසුම් කිව්වේ වෙන වෙනම යෙදේ. ඊළඟට අප්පමඤ්ඤා කියන චෛතසික දෙක පිළිබඳව කියනවා. අප්පමඤ්ඤායෝ පන ද්වාදසසු පංචමඥාන වජ්ජිත මහග්ගත චිත්තේසු චේව. ඒ පංචමඥාන මහග්ගත සිත්වල ඒ අප්‍රමාණ්‍ය චෛතසික දෙක කරුණා මුදිතා දෙක යෙදෙන්නේ නැහැ. මොකද ඒ අප්‍රමාණ්‍ය වඩලා අප්‍රමාණ්‍ය කියන නම ලැබෙන තවත් ධර්ම දෙකක් තිබෙනවා. ඒවා මේ චෛතසිකවලදී අප්‍රමාණ්‍ය කියලා නම් කරලා නැහැ. ඒවා තමයි දැන් මෛත්‍රියයි කරුණාවයි කියන දේ. මෛත්‍රියයි උපේක්ෂාවයි කියන දේ. මේ මෛත්‍රී උපේක්ෂා කියන දෙක මෙතන වෙනම අරගෙන නැහැ. නම් වශයෙන් අද්වේෂය මෛත්‍රිය වශයෙන් తත්‍ර මධ්‍යස්ථතාව උපේක්ෂාව වශයෙන් ගන්න. මෙතන කියන්නේ අප්‍රමාණ්‍ය කරුණා මුදිතා දෙක වඩලා උපදවාගත හැකි ධ්‍යාන තිබෙන්නේ පංචකණයේ හැටියට 4යි. ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. පංචම ධ්‍යානය සත්‍ය ප්‍රඥාප්තිය ආරමුණු කොට උපදවා ගන්නට නම් උපේක්ෂා භක්ති විහරණයයි වඩන්නට කියලා. ඒ නිසායි මෙතන අප්‍රමඤ්ඤා කියන මේ දෙක ලැබෙන්නේ නැtei කියන්නේ පංචම ධ්‍යාන මහග්ගත සිත්වල ඒවා හැර කාමාවචර කුසලේසුච අපට ලැබෙන කාමාවචර කුසල් සිත් තිබෙනවා. ඒ කුසල් සිත්වල කරුණාව උපදිනවා, මුදිතාව උපදිනවා. ඒ සුදුසු පරිදි ඒ කාමාවචර කුසලේසු සහේතුක කාමාවචර ක්‍රියාචිත්තේසු. ඒ සහේතුක කාමාවචර ක්‍රියාසිතේ කියන්නේ කාම සෝබනේ ලැබෙන ක්‍රියාසිත 8. ඒ ක්‍රියාසිත ඒ රහතන් වහන්සේට ලැබෙන්නේ ඒ ක්‍රියාසිත 8හිද අට්ඨවිසති චිත්තේස් වේව. එතකොට ඒ කරුණා මුදිතා කියන ඒ ධර්ම දෙක එකට ලැබෙන්නේ නැහැ කවදාවත්, වෙන වෙනමයි ලැබෙන්නේ. ඒ ලැබිය හැකි ලැබෙන සිත් ගණන දක්වන්නේ 28. 28 නම් ඒ ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන ඒ ධ්‍යාන සිත් 12යි. කාමාවචර කුසල් සිත් 8යි. කාමාවචර සහේතුක කාමාවචර ක්‍රියාසිත 8යි කියන්නේ. ඒ 28යි. චිත්තේස් වේව ලැබෙන්නේ වායෙයිම කදාචි කිසි විටක නානාහුත්වා වෙන වෙනම කරුණාව යෙදෙන විට මුදිතාව යෙදෙන්නට බෑ, මුදිතාව යෙදෙන විට කරුණාව යෙදෙන්නට බෑ. ඒ නිසායි නානාහුත්වා ජායන්ති. එදින් එක මතයක් තිබෙනවා උපේක්ෂා සහගතේසු පන. උපේක්ෂා සහගත සිත්වල ඒ කරුණා මුදිතා යෙදෙන්නේ නැtei කියලා ඇතැම් අයගේ කීමක් තිබෙනවායි කියන්නේ. ඒක මේ ආචාර්යවරයා පිළිගන්නා මතයක් නෙවෙයි. ඒකයි කේචි වදන්ති කියලා කියන්නේ. පඤ්ඤාපන ද්වාදසසු ඥාන සම්පයුක්ත කාමාවචර චිත්තේසු චේව සබ්බේසු පංචතිංස මහග්ගත ලෝකුත්තර චිත්තේසු චේති සත්‍චත්තාලීස චිත්තේසු සම්පයෝගං ගච්ඡති. ප්‍රඥාව වනාහි ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර සිත් 12හිද ඒ කියේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් 4ක්, ඥාන සම්ප්‍රයුක්ත විපාක සිත් 4ක්, ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියා සිත් 4ක් කියන ඒ කාමසෝබනේ ලැබෙන ඥාන සම්ප්‍රයුක්ත සිත් 12. ඒ වායිද සබ්බේසු පංචතිංස මහග්ගත ලෝකෝත්තර චිත්තේසු. ඒ සියලුම මහග්ගත ලෝකෝත්තර සිත් 35ද මහග්ගත සිත් 27ක් හා ලෝකෝත්තර සිත් 8ක් තිබෙනවා. එකතු වුණාම 35යි. ඒ 35 හාද කියන මේ සිත් 47ක
මහගත ලෝකෝත්තර චිත්තේසු චේති සත්‍ය චත්තාලිස චිත්තේසු 47ක් වූ සිත්වල ලැබෙනවා සංප්‍රයෝග වෙනවා එක්ව යෙදෙනවා ප්‍රඥාව. ඉතින් එහෙම කියලා ඊළඟට සම්පින්ඩනයක් කරනවා ඒකූණ විසති ධම්මා ජායන්ති ඒකූණ සත්තිසු 19ක් වූ සෝබන සාධාරණ චෛතසිකයෝ 59ක් වූ සිත්වල උපදී තයෝ 16 චිත්තේසු විරති චෛතසික 3 ලෝකෝත්තර සිත් 8හි නියත වශයෙන්මත් එකටමත් ලෞකික සිත් 4න් කාමාවචර කුසල් සිත්වල වෙන වෙනම ඇතැම් විටකත් යෙදේ කියන එක තයෝ 16 චිත්තේසු 8 විසතියන් ද්වයන් කියවේ කරුණාමුක්තා කියන දෙක සිත් 28 ඒ කාමාවචර කුසල් සිත් 8 කාමාවචර ක්‍රියාසිත 8 ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ කියන ධ්‍යාන සිත් 12 පඤ්ඤා ප්‍රකාශිතා සත්‍යචත්තාලීස විදේශ ප්‍රඥාව සිත් 47ක යෙදෙනවා කියක් සම්පයුත්තා චතුද්ධේවං සෝබනීසේව සෝබනා ඒ වගේ ඒ සෝබන සිත්වලම සෝබන චෛතසිකයෝ මේ විදිහට සම්ප්‍රයුක්ත වෙනවා සතර ආකාරයකින් ඊළඟට දක්වනවා මේ චෛතසිකයන්ගේ තිබෙන නියත අනියත යෝගීත්වය නියත අනියත යෝගී බව දැක්වීම සඳහා වූ ගාථා කීපයක් දක්වනවා ඉසා මච්ඡේර කුක්කුච්ච විරති කරුණාදයෝ නානා කදාචි මානෝච තීන මිද්ධං තථා සහ යථා වෘත්තානුසාරේන සේසා නියත යෝගිනෝ සංඝංච පවක්කාමි තේසං දාන යථාරහං කියන මේ ගාථාවෙන් ඉසා මච්ඡේර කුක්කුච්ච විරති කරුණා දයෝ ඒ කියේ ඊර්ෂ්‍යාවයි මාත්සර්යය කියන මසුරුකමයි කුක්කුච්චයයි විරති චෛතසික 3යි කරුණා මුදිතා කියන 2යි ඒ කියන 11 ඒ ටිකයි මානය තීන මිත්‍යයි කියන මේ 11 නානා කදාචි මානෝච තීන මිද්දං කතා සහ ඉස්සා මච්ඡේර කුක්කුච්ච විරති කරුණා මුදිතා මාන තීන මිද්ද කියන විට චෛතසික 11ක් තිබෙනවා ඒ 11න් ඉස්සා මච්ඡේර කුක්කුච්ච කියන ඒවා යෙදෙනවා කියවේ දෝමනස්ස සිතෙහි පටික සම්පේත සිතෙහි ඒ යෙදෙන්නේ වෙන වෙනම කොයි විටකවත් මේ තුන එකට යෙදෙන්නට බෑ ඒවා ඒ අරමුණු වෙනස් වන බැවින් විරති චෛතසික තුනන් ලෝකෝත්තර සිතෙහි නම් නිර්වාණය අරමුණු කරමින් එකටම යෙදෙතාන් කාමාවචර කුසල් සිතෙහි ඒවා යෙදෙන්නේ වෙන වෙනම ඒ ධිරමිතව්‍ය ධර්මය අරමුණු කොට ඒ නිසා වෙනමමයි ඒවා යෙදෙන්නේ කරුණා මුදිතා කියන දෙකත් කරුණාව දුක්ඛිත සත්‍යයන් අරමුණු කරන අවස්ථාවේදී මුදිතාව සුඛිත සත්‍යයන් අරමුණු කරන අවස්ථාවේදී උපදින්නේ ඒ නිසා වෙනමයි හටගන්නේ ඒකයි නානා කීවෙත් කදාචි කීවෙත් ඒකයි නානා කීවේ වෙන වෙනම උපදින නිසා කදාචි කීවේ කිසි විටක උපදින නිසා මේවා යම් සිත්වල උපදිනවයි කියා දක්වතත් ඒ සිත්වල ඒකාන්තයෙන්ම උපදිනවයි කියලා නියමයක් නැහැ ඇතැම් විටක ඒ සිත්වල ඒවා ලැබෙනවා ඒකයි කදාචි කියන්නේ මානය එහෙම කදාචි මානය පිළිබඳව නානා කියන එකක් යෙදෙන්නේ නැහැ මානය යම් විටක යෙදෙනවා නම් ඒ විට යෙදෙනවා ඒ කියන්නේ කිසි විටක යෙදෙන ධර්මයක් ඒ යෙදෙනවා කියවේ ඒ ditthi විපයුක්ත සිත් හතරේ යෙදෙනවා කියවේ මානය ditthi විපයුක්ත සිත් හතරේ හැම විටම මානය යෙදෙන්නේ නැහැ කිසි විටකයි මානය යෙදෙන්නේ ඒක ඒ නිසා මානය කදාචි යෝගී චෛතසිකය තීන මිද්ධං තථා සහ තීන මිද්දයන් පංච සසංඛාරික චිත්තේසු කියන සසංඛාරික අකුසල් සිත් පහේ යෙදෙන්නේ ඒ යෙදෙන්නේ එකටමයි යෙදෙන්නේ තීන මිද්ද උරුම වෙන්වන්නේ නැහැ කවදාවත් එකටම යෙදෙන ධර්ම දෙකක් නමුත් යෙදෙන්නේ කිසි විටක ඊන් අදහස් කරන්නේ ඒ සසංඛාරික අකුසල් සිත් තීන මිද්දෙන් තොරවත් ඇති වෙන්නේ නමුත් තීන මිද්ද යම් ටක උපදිනවා නම් ඒ උපදින්නේ සසංඛාරික සිත් පහ අතුරෙන් ඒ යමක තමයි යථා වෘත්තානුසාරේන ඒ කියන ලද 11 අර ඉතිරි සේසා නියත යෝගිනෝ ඉතිරි චෛතසික 41ට කියනවා නියත යෝගී චෛතසික ඒවායේ යෙදීම නියතයි චෛතසික වල සංඝංච පවක්ඛාමි තේ සංදානියතරහං දැන් මේ චෛතසිකයන්ගේ
චෛතසිකයන්ගේ සංග්‍රහණය කියන එකෙන් අදහස් කරන්නේ ඒ සිත්ගෙන ඒ සිත්වල කොපමණ චෛතසිකයන් සංග්‍රහවන්නේද කියා දැක්වෙන කොටස. සංග්‍රහංච පවක්කාමි තේ සංදානි යථාරා. දැන් මේ දක්වා කීවේ ඒ චෛතසිකයන් යෙදෙන සිත් ගණන වෙන්කොට දැක්වීම. ඒක තමයි සම්ප්‍රයෝග ණයෙන් දක්වන්නේ. මේ චෛතසිකයේ මෙතෙක් සිත්වල මේ චෛතසිකයේ මෙතෙක් සිත්වල ඒ විදිහට සබ්බචිත්ත සාධාරණ 7 සිත් 89 විතර්කය සිත් 55ක විචාරය සිත් 66ක ඒ චෛතසිකයේ යෙදෙන සිත් ගණන වෙන්කොට දක්වන්නේ සම්ප්‍රයෝග ණයෙහි. ඊට වෙනස් ක්‍රමයක් සංග්‍රහණය කියන්නේ සංග්‍රහණයෙහිදී ඒ සිතක සංග්‍රහ වෙන ඇතුළත් වෙන චෛතසික කොපමණද කියලා. ඒකට එකකදී පෙන්වන්නේ සිත් ගණන අනික් ක්‍රමෙහිදී පෙන්වන්නේ චෛතසික ගණන. ඒ සිත්වල යෙදෙන චෛතසික ගණන වෙන්කොට දක්වනවා. ඒ සංග්‍රහණයෙහිදී ඒක ගාථාවෙන් පටන් ගන්නෙ ගාථාවලින්ම දක්වනවා. චත්තිංසානුත්තරේ ධම්මා පංචතිංස මහග්ගතේ අට්ඨතිංසාපි ලබ්භන්ති කාමාවචර සෝබනේ සත්ත්වී සත්‍ය පුඤ්ඤම්හි ද්වාදසා හේතු කේතිච යථා සම්භව යෝගේන පංචධා තත්ත සංඝෝ. කියන්නේ චත්තිංසානුත්තරේ ධම්මා ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසික ගණන 36කි. චත්තිංසානුත්තරේ ධම්මා පංචතිංස මහග්ගතේ මහග්ගත සිත්වල සංග්‍රහ වන චෛතසික ගණන 35කි. අට්ඨතිංසාපි ලබ්භන්ති කාමාවචර සෝබනේ කාම සෝබන සිත්වල ලැබෙන සංග්‍රහ වන චෛතසික ගණන 38කි. සත්ත්වී සත්‍ය පුඤ්ඤම්හි ද්වාදසා හේතු කේතිච්ච යථා සම්භව යෝගේන පංචධා තත්ත සංඝෝ. සත්ත්වී සත්‍ය පුඤ්ඤම්හි අකුසල සිත්වල අපුඤ්ඤම්හි අකුසල් සිත්වල යෙදෙනා වූ චෛතසික ගණන සත්ත්වී සති 27ක්. ද්වාදසා හේතු කේතිච්ච අහේතුක සිත්වල සංග්‍රහ වන චෛතසික ගණන 12කි. ඒ 12 ගත්තේ වැඩිම ගණන සිතක යෙදෙන වැඩිම චෛතසික ගණන දක්වා 12ක් කියන්නේ ඒ අහේතුක සිත්වල යෙදෙන්නේ නැහැ. අඤ්ඤ සමාන චෛතසිකයන් අතුරෙන් ඡන්දය. ඒ ඡන්දය හැර ඉතිරි අඤ්ඤ සමාන චෛතසික 12යි මෙතන 12 කියලා කියනවා. යථා සම්භව යෝගේන පංචදහා තත්ත සංඝෝ. ඒ සංග්‍රහය චෛතසිකයන්ගේ සංග්‍රහය ඒ සුදු ලැබෙන පරිද්දෙන් පස් ආකාරයකින් දක්වනවා. කෙසේද කියලා ඊළඟට පෙන්නනවා. ලෝකෝත්තර සිත්වල වනාහි අටක් වූ ප්‍රථම ධාන සිත්වල අඤ්ඤ සමාන චෛතසික 13ද අප්‍රමාණ්‍ය වර්ජිත සෝබන චෛතසික 23ද කියන මේ චෛතසික 36 සංග්‍රහවට යෙත්‍ය සංග්‍රහවෙත්. දැන් ඒ ලෝකෝත්තර සිත් වලින් පළමු කොට ගත්තේ ප්‍රථම ධාන ලෝකෝත්තර සිත්. ප්‍රථම ධාන ලෝකෝත්තර සිත් 8ක් තිබෙනවා. අපි විතක්ක විචාර අධිමුඛ විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ඥාන සෝතාපට්ටි මග්ගචිත්ත. ඒ වගේම පඨම ඥාන සකදාගාමි මග්ගචිත්ත, පඨම ඥාන අනාගාමි මග්ගචිත්ත, පඨම ඥාන අරහත් මග්ගචිත්ත කියා ඒ ප්‍රථම ධාන ලෝකෝත්තර සිත් තිබෙනවා 4ක්. මාර්ගස. ඊළඟට ප්‍රථම ධාන ඵල සිද්ද එලෙසම 4ක්. එහෙම ගත්තම මාර්ග සිත් 4යි, ඵල සිත් 4යි 8ක් වෙනවා. ඒකට ප්‍රථම ධාන ලෝකෝත්තර සිත් 8. ඒකයි මෙතන කියවේ ලෝකුත්තරේසු තාව අට්ඨසු පඨම ඥානික චිත්තේසු. ඒ ප්‍රථම ධාන ලෝකෝත්තර සිත් 8හි අඤ්ඤ සමානා තේරස චේතසිකා අඤ්ඤ සමාන චෛතසික 13ක් අප්‍රමාණ්‍ය චෛතසික හැර ඉතිරි සෝබන චෛතසික 23ක්. අප්‍රමාණ්‍ය දෙකත් එකතු වුණාම ඔක්කොම සෝබන චෛතසික 25නේ. අප්‍රමාණ්‍ය සත්ව ප්‍රඥප්තිය ආරම්භ කොටයි උපදින්නේ. ලෝකෝත්තර සිත නිර්වාණය ආරම්භ කොටයි ලැබෙන්නේ. ඒ නිසා ඒ අප්‍රමාණ්‍ය චෛතසික දෙක අතර ඉතිරි සෝබන චෛතසික 23යි.
එකතු වුණාම 36ක් වෙනවා. ඉතින් ඊට පස්සේ ගණන අඩු කරනවා. ဒုတိ ය ඥානික චිත්තේස් තථා ဒုတိ ය ඥානික චිත්තේසු විතක්ක වච්චා. විතර්කයේ හැර ဒုတိ ය ධ්‍යාන ලෝකෝත්තර සිත්වල මේ චෛතසික ලැබෙනවා. එතකොට මුල් සිතේ නැත්නම් ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිතෙහි 36ක් නම් ලැබෙන්නේ. ဒုတိ ය ධ්‍යාන ලෝකෝත්තර සිතෙහි 35යි. තෘතිය ධ්‍යාන ලෝකෝත්තර සිතෙහි විතක්ක ਵਿਚාර වජ්ජා. එතකොට 34යි. විතක්ක ਵਿਚාර දෙකම නැහැ. චතුත්ථ ඥානික චිත්තේසු විතක්ක ਵਿਚාර පීති වජ්ජා. තුනක්ම නැහැ. 33යි. පංචම ඥානික චිත්තේසු උපේක්ඛා සහගතා තේ ඒව සංගයිහන්ති ති සබ්බතාපි අට්ඨස ලෝකෝත්තර චිත්තේසු පංචක ඥාන වශයෙන් පංචධාව සංඝව. එතනක් ලැබෙන්නේ පංචම ඥානික සිතේ 33යි. විතක්ක ਵਿਚාර පීති කියන ඒ තුනමයි නැත්තේ. ඒ වෙනසකට තියෙන්නේ වේදනාව උපේක්ෂා වේදනාව වීමයි. අන්න එහෙම කරලා ඊළඟට ඒකත් සම්පින්ඩණය කරන ගාථාවකින් චත්තිංස පංචතිංසාත චතුත්තිංස යථාක්කම තිත්තිං සබ්වය විච්ඡේවං පංචධාරුත්තරේඨිතා 36ක්ය 35ක්ය 34ක්ය චතුත්තිංස පිළිවෙලින් යථාක්කම තිත්තිං සබ්වය 33 ඒවා දෙකක්. කියන්නේ සිත් දෙකකම 33 33යි යෙදෙන්නේ. විච්ඡේවං පංචධාමුත්තරේ මත මේ ලෙස පංචධාමුත්තරේ ठिता අනුත්තර කියන ලෝකෝත්තර සිතෙහි චෛතසිකයන්ගේ සංග්‍රහය පස් ආකාරයකින් වන්නේය. මහග්ගතේසු කියන මහග්ගත සිත්වල තිබෙන්නේ ලෝකෝත්තර සිතෙහි 36ක් සංග්‍රහ වන අතර කියන්නේ මුල්ම වැඩිම ගණන මහග්ගත සිත්වල සංග්‍රහ වන්නේ 35යි. මොකද මහග්ගත සිත්වල විරතිය දෙන්නේ ලෝකෝත්තර සිත්වල අප්‍රමාණීය දෙන්නේ නැහැ. ඒකට අප්‍රමාණීය තියෙන්නේ දෙකයි. ඒ දෙක අත්හැරලා ගත්තේ. මහග්ගත සිත්වල විරතිය දෙන්නේ නැහැ අප්‍රමාණීය ගන්නවා. එතකොට මේ 35ක් ගන්න. අතන 36ක් මෙතන 35ක්. මහග්ගතේසු පන 30 පඨම ඥානික චිත්තේසු. ප්‍රථම ධ්‍යාන සිත් තුනේ තාව අඤ්ඤ සමානා තේරස චේතසික අඤ්ඤ සමාන චෛතසික 13ද විරතිත්වය වජ්ජිතා විරති තුන අත්තර වාවීසති සෝබන චේතසිකා චේති ඉතිරි සෝබන චෛතසික 22ද කියා පංචතිංස ධම්මා සංඝං ගච්ඡ 35ක් ධර්මය සංග්‍රහයට යෙද. ඒකෙදි දත යුතු කාරණය තමා කරුණා මුදිතා පනිට පච්චේකමේව යෝජේ ධම්මා. කරුණා මුදිතා මේ සිත්වල යෙදෙනවා. ඒ යෙදෙතත් ඒවා යොදන්නට කියන්නේ පච්චේකමේව වෙන වෙනම යොදන්නට. කරුණාව ඇති වෙනකොට මුදිතාව යෙදෙන්නේ නැහැ. මුදිතාව ඇති වෙන විට කරුණාව යෙදෙන්නේ නැහැ. ඒ කරුණා මුදිතා කියන දෙකම නැතුවත් මේ සිත් උපදිනවා. ඒ සුදුසු පරිදි යොදන්නට ඕනේ. මේවා යොදනවා නම් වෙන වෙනම යොදන්නට ඕනේ. ඒ අවස්ථානුකූලව. තථා ဒုတိ ය ඥානික චිත්තේසු විතක්ක වජ්ජා. තෘතිය ධ්‍යාන සිතේ විතර්කය හැර මේ චෛතසික යොදන්න. එතකොට 35න් විතර්කය හැරනම 34යි. තත්‍යඥානික චිත්තේසු විතක්ක ਵਿਚාර වජ්ජා. විතක්ක ਵਿਚාර දෙකම අත්හරින්නට කියනවා තෘතිය ධ්‍යාන සිතේ. එතකොට 33යි. චතුත්ථඥානික චිත්තේසු විතක්ක ਵਿਚාර පීති වජ්ජා. චතුත්ථඥානික සිත්වල විතක්ක ਵਿਚාර පීති කියන තුනම හැර 32යි. පංචමඥානික චිත්තේසු පන්න රසසු අප්පමඤ්ඤාචන ලබ්භಂತಿ. ඒ පංචමඥාන සිත්වල පන්න රසසු කියලා කීවේ අරූපාවචර සිත් 12ත් අරගෙන පංචම ධ්‍යාන රූපාවචර පංචම ධ්‍යාන කුසල් විපාක ක්‍රියා කියන සිත් තුනත් අරූපාවචර සිත් 12ත් අරගෙනයි මෙතන පංචම ධ්‍යාන චිත්තේසු පන්න රසසු කියේ 15ක් අරු පංචම ධ්‍යාන සිත් 15 වෙයි කියලා කියවේ අරූපාවචර සිත් 12ත් අරගෙන ඒ වායෙහි අප්පමඤ්ඤාචන ලබ්භಂತಿ අප්‍රමාණ්‍යෝද නොලැබේ සබ්බතාපි සත්ත්වීසති මහග්ගත චිත්තේසු පංචකඥාන වශයෙන් පංචවිධාපි සංඝහෝ හොති. ඒ විදිහට ඒ පංචමඥාන සිත්වල සංග්‍රහය පස්වාකාරයකින් කළ යුතුයි. මේ කියන ලද පරිදි ගාථාවෙන් පිටු කරනවා සප්තතිංස පංචතිංස චතුත්තිංස තෙත්තිංස ච යථාක්කමං ද්වත්තිංස චේව තිංසේති පංචධාව මහග්ගතේ 35ක්ද මේ ප්‍රථම ධ්‍යාන සිත්වල චතුත්තිංස 34ක්ද ද්විතිය ධ්‍යාන සිත්වල තෙත්තිංස තෘතිය ධ්‍යාන සිත්වල 33ක්ද
ද්වත්තිංස චතුත්ථ ධ්‍යාන සිත්වල 32ක්ද පංචම ධ්‍යාන සිත්වල ඒ 32නුත් අප්‍රමාණ්‍ය දෙක අතර 30ක්ද කියා පංචදාව මහග්ගත සිත්වල සංග්‍රහණය. ඊළඟට කාම සෝබන සිත්වල සංග්‍රහණය පෙන්වනවා. මේසී කාම සෝබන සිත් තිබෙන්නේ අපි කියන්නේ කාම සෝබන සිත් 24ක් තිබෙනවා. ඒවා කුසල් වැඩි සංඛ්‍යාවක් චෛතසික යෙදෙන්නේ කුසල් සිත්වල. ඊළඟට වැඩි සංඛ්‍යාවක් චෛතසික යෙදෙන්නේ ක්‍රියා සිත්වල. ඊට අඩු සංඛ්‍යාවක් චෛතසික යෙදෙන්නේ විපාක සිත්. ඒ පිළිවෙලටයි මෙතන කියන්නේ. කාමාවචර සෝබනේසු පන කුසලේසුතාව පඨමද්වේ අඤ්ඤ සමානාත්තේ රස චේතසිකා පංචවිසති සෝබන චේතසිකා චේති අට්ඨතිංස ධම්මා සංඝං ගච්ඡanti 38ක් ධර්ම. ඒ කියන්නේ අඤ්ඤ සමාන චෛතසික 13යි සෝබන චෛතසික 25යි කියන 38ම සංඝ කරනවා. කාමාවචර සෝබනේසු පන කුසලේසුතාව පඨමද්වේ. එන්න පඨමද්වේ කීවේ සෝමනස් සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සිතය එම සසංඛාරික සිතේ කියන දෙකම අරගෙන ඒ දෙකේ සංග්‍රහ කරනවා චෛතසික 38ක්. පංචවිසති සෝබන චේතසිකා චේති අට්ඨතිංස ධම්මා සංඝං ගච්ඡanti. ඒ 38 සංග්‍රහ කළා. එකවර යෙදෙන චෛතසික හැටියට මේ 38ම ගන්නට බෑ. ඒ මොකද ඒවායේ තිබෙනවා නානා රම්මනික චෛතසික. අප්‍රමඤ්ඤා විරති. අප්‍රමාණ්‍යයන්ගේ අප්‍රමාණ්‍ය දෙකක් ගත්තා. මේ දෙකේ අරමුණක් වෙනස්. දුක්ඛිත සත්‍යයන් අරමුණු කරන කරුණාවයි සුඛිත සත්‍යයන් අරමුණු කරන මුදිතාවයි. මේ දෙකමත් එකට යෙදෙන්නට බෑ. විරති තුනක් තිබෙනවා. සම්මා වාචා විරතිය ඇතිවන්නට බෑ. සම්මා කම්මන්තය හෝ සම්මා ආජීවය ඇතිවන විට. මේ විදිහට ඒවත් වෙන වෙනමයි ඇතිවන්නේ. ඒ නිසා මේ පහ ගතහොත් ඒ පහෙන් එකවරක යෙදෙන්නට පුළුවන් චෛතසික ගණන හැටියට දක්වන්නට තියෙන මේ පහ අතුරෙන් එකක්. මොකක් හරි එකක් යෙදෙන්නට පුළුවන් ඒ අවස්ථානුකූලව. මේ පහම නැතිව ඒ මේ කාමාවචර කුසල්සිත උපදිනවා. එනකොට කෙනෙක් කරුණා මුදිතා කියන කරුණාව හෝ මුදිතාව හැම විටම ඇති කරගෙන ඉන්නවා ඇති කරගන්නවත් නෙවෙයි. යම් කිසි අකුසල ධර්මයකින් වෙන්වීම වශයෙන් සිතක් උපදින්නෙත් නැහැ. ඒ හැම කුසල් සිත් අවස්ථාවකදීම. ඒ නිසා ඒ විරති දැන් අපි මේ කරන වැඩේ අපි දැන් මේ ධර්මයක් ගැන කතා කරනවා සාකච්ඡා කරනවා මේ පින්නතුන් ඒ අහගෙන ඉන්නවා. ඒ දෙකේදී අපට උපදිනවා කුසල් සිත්. නමුත් ඒ කුසල් සිතෙන් අපි මේ කරන්නට තිබෙන අකුසලයකින් වැළකීමක් කරන්නේ නැහැ. දැන් මෙතෙන්දී බලපවත්න්නේ අප මේ ක්‍රියාවෙහි නියුක්ත වන චේතනාව. ඒ නිසායි ධර්ම දේශනමය ධර්ම ශ්‍රවණමය පිනයි කියන මේ පින් දෙක අපට සිදුවන්නේ. මෙතන විරතිය දෙන්නේ. ඒ විරතිය දෙන අවස්ථාවක් තියෙන්නේ ඒ අකුසලයකින් වළකින අවස්ථාව. විරතිය. මෙතන චේතනාවයි ප්‍රධාන. විරතිය නෙවෙයි. ඒ විරමණය සිදු කරන අවස්ථාවවලදී තමයි විරතිය බලපවත්තා. අන්න ඒක තේරුම් ගන්නට ඕන කරුණා. දැන් ඒ නිසා අපි කරුණා මුදිතා